ඔව් එහෙමනම් පෙරලා ගන්න පස්වන වාරය ප්‍රශ්න පත්‍රය කියන එකට පිටිපස්සේ දින පේපර් එක. ආදර්ශ ප්‍රශ්න පත්‍රය කියන එක පෙරලා ගන්න. හරි අපි සාකච්ඡා කරනවා බලන්න අංක 1 සිට 20 තෙක් ඇති ප්‍රශ්නවලට නිවැරදි හෝ වඩා ගැළපෙන පිළිතුරු තෝරා වරහණ තුල ඇති හිස් තැන මත ලියන්න කියලා කියනවා. නිවැරදි හෝ වඩා ගැළපෙන පිළිතුරු තෝරලා හිස් තැන මත ලියන්න කියලා කියන්නේ. එතකොට මේ පේපර් එක හැදිලා තියෙන්නේ සමස්ත විෂය නිර්දේශයම ආවරණය වන ආකාරයට. දැන් මේ ප්‍රශ්න පත්‍රයට ඔබ ලබා ගන්න ලකුණ දිහා බලලා නිගමනයකට එළඹෙන්න පුළුවන් ඔබ මේ වෙනකොට කොතනද ඉන්නේ. හරි. ඉතින් ඒ නිසා මේ හරියටම උත්තර ලකුණු කරගෙන හරියටම නිවැරදි කිරීම කරගන්න. ඒ කියන්නේ හරි සහ වැරදි දාගන්න ඒවා නිවැරදිව කරගන්න. ටික අර හිත සනස ගන්න මේ හරියක් දාගන්න එපා. දැන් අපි ප්‍රකාශ කරන පිළිතුර අනුවම වල ලකුණු සටහන් කරගන්න. එතකොට Tamanට පුළුවන් Taman මේ වෙනකොට කොතනද ඉන්නේ කියලා ඇගීමක් කරගන්න. හරි? හරි. එහෙනම් ඕන අපි සාකච්ඡා කරනවා. පළවෙනි ප්‍රශ්නය දේශපාලන විද්‍යාව. හරි දේශපාලන විද්‍යාව අතිශය ස්වාධීන පැවැත්මක් සහිත විෂයකි. ස්වාධීන පැවැත්මක් සහිත. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව අනෙකුත් සමාජ විද්‍යා විෂයන් එක්ක අනිවාර්ය සම්බන්ධතාවයක් තියෙනවා. නමුත් මේ විෂයට දෙනවා ස්වාධීන පැවැත්මක්. දේශපාලන විද්‍යාව කියන්නේ සම්පූර්ණම විෂයක්. ඒක මේ කොටසක් නෙමෙයි, අනු කොටසක් නෙමෙයි. උදාහරණයකට ගත්තොත්ම තුලනාත්මක දේශපාලනය කියලා තියෙනවා අනු විෂයක්. ඒක දේශපාලන විද්‍යාවේ අනු විෂයක් විතර තියෙනවා. තුලනාත්මක දේශපාලන විද්‍යාව. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. දේශපාලන විද්‍යාව තුම මේක සමස්ත වශයෙන්ම තනි විෂයක්. එන එකට ස්වාධීන පැවැත්මක් තියෙනවා. සමාජීය විද්‍යා විෂයන් අතර ඇති පැරණිතම අධ්‍යයන ක්ෂේත්‍රය. සමාජ විද්‍යා විෂයන් අතර ඇති පැරණිතම අධ්‍යයන ක්ෂේත්‍රයයි. මේක මේ ඇරිස්ටෝටල් තමයි ප්‍රකාශ කරුවේ මෙහෙම. පැරණිතම කියනකට වඩා එයා ප්‍රකාශ කරුවේ මේ සියලු සමාජ විද්‍යාවන් අතර අග්‍රගණ්‍යම සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාවයි. එතකොට ඇරිස්ටෝටල්ගේ ප්‍රකාශය අවුරුදු 2500 කට විතර ආසන්න ඉතිහාසයක් තියෙන එකක් නේ. ඇරිස්ටෝටල් කිව්වේ මේ මාස්ටර් සයන්ස් ඔෆ් සෝෂල් සයන්සස් එමයි කිව්වේ. මාස්ටර් සයන්ස් ඔෆ් සෝෂල් සයන්සස්. සමාජ විද්‍යාවන් අතර අග්‍රගණ්‍යම සමාජ විද්‍යාව. එතකොට එහෙනම් ඒ කාලේ ඉඳන්ම දේශපාලන විද්‍යාව පැවතගෙන යනවා සමාජ විද්‍යාවක් විදිහට. එහෙනම් සමාජ විද්‍යාව විෂයන් අතර තියෙන පැරණිම සමාජ විද්‍යාවක් තමයි දේශපාලන විද්‍යාව කියලා කියන්නේ. දේශපාලන විද්‍යාව, ආචාර විද්‍යාව ඒවා විශේෂයෙන් පැරණි. ආර්ථික විද්‍යාව වගේ දේවල් මේ නූතන යුගයේ බිහි වෙලා තියෙනවා. හරි. ඒ නිසා දේශපාලන විද්‍යාව අතිශයින්ම පැරණි. ඒක තමයි නිවැරදි වඩාත් නිවැරදි ප්‍රකාශය. දැන් අර අතිශය ස්වාධීන පැවැත්මක් සහිත විෂයක කියන එක නිවැරදි. නමුත් එතන ගැටලුවක් තියෙන්නේ දේශපාලන විද්‍යාව වර්ධනය වෙලා තියෙන්නේ අනිකුත් විෂයන්ගේ ආධාරයෙන්. ස්වාධීන පැවැත්මක් සහිතයි. නමුත් ඒක වර්ධනය වෙන්නේ අනිකුත් විෂයන් ආධාර කරගෙන. හරි. එතකොට ඒ උත්තර දෙක නිකන් අපිට ප්‍රශ්නයක් කරලා කෝකද හරි කෝකද වැරදි වගේ. ඉතින් එතන දින වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ එකට වඩා දෙක. විෂයට අදාළ න්‍යායන් සියල්ල ග්‍රීක සම්ප්‍රදාය මත ගොඩනැගී තිබේ. නැහැ. දේශපාලන විද්‍යාවට අදාළ න්‍යායන් වර්තමානයේ තුල පවා බිහි වෙනවා. ඒ නිසා ඒක
ග්‍රීක යුගයට පමණක් සීමා සහිත වූ න්‍යායන් සමූහයක එකතුවක් නෙමෙයි. යුරෝපීය සහ ඇමරිකානු සම්භාවයක් සහිත වේ. දේශපාලන විද්‍යාව ඇමරිකානු සම්භාවයක් නැහැ. යුරෝපීය සම්භාවයක් තියෙන ග්‍රීසියෙන් තමයි විෂය නිර්මාණය බිහි වෙන්නේ. ග්‍රීසිය කියන්නේ යුරෝපේ. එනම් යුරෝපීය සම්භාවයක් තියෙන්නේ පසුකාලීනව විකාශනය වීමේදී වෙනත් ප්‍රදේශ ආදර්ශ කරගෙන තියෙනවා. සම්පූර්ණයෙන්ම දේශපාලන විද්‍යාව යුරෝපීය සම්භාවයක් සහිත විෂයක්. සම්භාවය කියන්නේ උපත බිහිවීම. ඥානය ගොඩනැගීමේ එකම මාවත පරිකල්පනයේ බව පිළිගනී. දේශපාලන දැනුම ගොඩනැගීමේ එකම මාවත පරිකල්පනය නැහැ. ග්‍රීක යුගයේදී පරිකල්පනය මත දේශපාලන දැනුම ගොඩනැගුවා. ප්ලේටෝ. හැබැයි ඇරිස්ටෝටල් ගොඩනැගපු දැනුම පරිකල්පනය මත නෙමෙයි. ඒක මේ සැබෑ ලෙසම පවතින සාධකමක්. ඒ නිසා දේශපාලන ඥානය ගොඩනැගීමේ එකම මාවත පරිකල්පනය වෙන්නේ නැහැ. එතකොට මේ පිළිතුරු පහේ වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ 2. ප්‍රශ්න අංක 2. දේශපාලනයේ සමාජ භාවිතය කියන්නේ අදහස් වන්නේ දේශපාලනයේ සමාජ භාවිතය. ඒක සමාජය තුළ භාවිතයට ගන්න දෙයක්. ඒ වෘත්තීය දේශපාලනඥයින්ට කැපවුණු දෙයක් බවයි. ඔව් සමාජ භාවිතයක් කියන එකේ අදහස එතන තියෙනවා. නමුත් ඒක සම්පූර්ණම අදහස නෙවෙයි. ඍජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ වූවක් බවයි. ඔව්. සමාජ භාවිතයක් නේ රාජ්‍ය පාලනය කියන එකත් ඒකටත් අයිති. නමුත් ඒකත් අර්ධ සත්‍යයක්. රාජ්‍ය සහ ආණ්ඩුව යන ක්ෂේත්‍රයන්ගෙන් පිටතද දේශපාලනය සිදුවන බවයි. රාජ්‍ය සහ ආණ්ඩුව යන ක්ෂේත්‍රයන්ගෙන් පිටතද දේශපාලනය සිදු වෙනවා. ඒක ඇත්ත. දේශපාලනයේ සිවිල් සමාජය තුළ ක්‍රියාකාරී දෙයක් වන බවයි. දේශපාලනයේ සිවිල් සමාජය තුළ ක්‍රියාකාරී වන දෙයක් බවයි. ඔව් දේශපාලනය සිවිල් සමාජය තුළ ක්‍රියාකාරී. වැරදි නෑ, නිවැරදි. පොදු සමාජයෙන් ඈත්ව සිදුවන ක්‍රියාවලියක් වන බවයි. ඒක නම් ප්‍රකාශය වැරදි. එක නිකන් තරමක් සත්‍යයි, දෙකක් තරමක් සත්‍යයි, තුන සත්‍යයි, හතරක් සත්‍යයි. නමුත් මේකේ වඩාත් ගැළපෙන පිළිතුර වෙන්නේ රාජ්‍ය සහ ආණ්ඩුව වන ක්ෂේත්‍රයන්ගෙන් පිටතද. ඒ කියන්නේ රාජ්‍ය සහ ආණ්ඩුව කියන ක්ෂේත්‍රයන් තුල දේශපාලනය තියෙනවා. හැබැයි එයින් පිටතත් දේශපාලනය තියෙනවා කියන එකයි අර්ථය. එහෙනම් වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. රාජ්‍ය සහ ආණ්ඩුව වන ක්ෂේත්‍රයන්ගෙන් පිටතද දේශපාලනය සිදුවන බවයි. ප්‍රසංග 3. දේශපාලන අශාස්ත්‍රීය ප්‍රවේශය දේශපාලනයේ හැදෑරීම සඳහා මුලින්ම යොදාගනු ලැබුවේ ඇමරිකානු දේශපාලන විද්‍යාඥයන්ය. ඔතන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය කියලා කියන්නේ රටක ආර්ථික සාධක සහ දේශපාලනය නැත්නම් රාජ්‍ය පාලනය අතර සම්බන්ධතාවය. හරි ආණ්ඩුවක ක්‍රියාකාරීත්වය ආර්ථිකයට කොහොමද බලපාන්නේ? එහෙම නැත්නම් ආර්ථිකය කොහොමද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට හෝ සමාජයේ අනිකුත් සාධකයන්ට බලපාන්නේ? මෙන්න මේ පිළිබඳව අධ්‍යයනයක් තමයි අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට දේශපාලනය සහ ආර්ථිකය අතර සම්බන්ධතාවය මුලින්ම අවධාරණය කරන්නේ ධනවාදී දේශපාලන චින්තකයා. ලිබරල් ධනවාදී දේශපාලන චින්තකයා. ඇඩම් ස්මිත්, ඩේවිඩ් රිකාඩෝ, රොබර්ට් ස්පෙන්සර් වගේ අය. ඒතකොට මේගොල්ලෝ ඇවිල්ලා ලිබරල් ධනවාදී මතවාදයේ පිළිගත්ත පිරිසක්. ඒතර යුරෝපීය කණ්ඩායමක් නේද? හැබැයි අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය විධිමත්ව වර්ධනය වෙන්නේ කාල් මාක්ස්ගේ අදහස් එක්ක. යම් ආර්ථික ක්‍රමයක්, ආර්ථික ක්‍රමවේදයක්, ධනය, දීපල, එහෙම නැත්නම් ආර්ථික හැකියාව, ධනය හිමිකම,
එහෙම නැත්නම් මේ දේපල හිමිකම ඒක කොහොමද දේශපාලන ක්‍රමයකට බලපාන්නේ? දේශපාලන ක්‍රමයේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කොහොමද? සමාජයේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරනවා කාල් මාක්ස්. ඇමරිකානු දේශපාලන විද්‍යාඥයන් යොදාගත්තා කියන එක වැරදි. ඒකෝට ඇරිස්ටෝටල් කවුද මේ ඇඩම් ස්මිත්ලා ඩේවිඩ් රිකාඩෝ ඒ අය ඒගොල්ලෝ ඇමරිකන් නෙමෙයි ඒගොල්ලෝ යුරෝපීය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් වී ඇත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයක් කියලා කියන්නේ ලිබරල් ධනවාදයේ සහ සමාජවාදයේ මිශ්‍රණය. ඒතකොට මේ දෙකේ මිශ්‍රණයක් නම් ඒකට කියන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී. ඉතින් එහෙම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයකින් දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය ඉදිරිපත් වෙලා නැහැ. දේශපාලනයේ ආර්ථික ක්ෂේත්‍රයෙන් ස්වාධීනව පවතින බව පිළිගන්නේ. ඒ කියන්නේ ආර්ථික ක්ෂේත්‍රය දේශපාලනයේ ආර්ථික ක්ෂේත්‍රයෙන් බැහැරව තියෙනවා කියලා කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි අසත්‍යයක්. දේශපාලනය ආර්ථික හා සමාජ පන්ති යන සාධක වලින් තීරණය වන බව පිළිගන්නේ. ඔව් දැන් අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයේ නිර්මාතෘවරයා එහෙම නැත්නම් මේකේ මූලිකයා බවට පත් වෙන්නේ කාල් මාක්ස්. ඒකට කාල් මාක්ස් අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය තුල පැහැදිලි කරන්නේ ආර්ථිකයේ සහ සමාජ පන්ති බෙදීම දේශපාලනයට කොහොමද බලපාන්නේ කියලා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 5. වඩාත් නිවැරදි පිළිතුර වෙන්නේ 5. 3ට 5. ප්‍රශ්න 4 සිවිල් සමාජය දේශපාලන පක්ෂවලට සහ බලපෑම් කණ්ඩායමට පර්යාය පදයකි. පර්යාය පදයක් කියලා කියන්නේ සමාන පදයක්. පර්යාය පදයක් කියන්නේ සමාන පදයක්. එතකොට සිවිල් සමාජය කියන එක දේශපාලන පක්ෂවල සහ බලපෑම් කණ්ඩායම් වලට සමාන පදයක්. වැරදි. පුරවැසි ක්‍රියාකාරීත්වයේ අවකාශයක් මෙන්ම පුරවැසි සංවිධාන හැඳින්වීමටද භාවිතා කරයි. ඔව්. සිවිල් සමාජය කියලා කියන්නේ පුරවැසි සමාජය. ඒ කියන්නේ යම් සමාජයක ජීවත් වන පුරවැසියන්ගේ එකතුවකින් නිර්මාණය වෙච්ච සංවිධානවල සමස්ත එකතු. ඒ නිසා සිවිල් සමාජයේ පුරවැසි එකතුවක් වශයෙන් උයි හඳුනගන්නේ. ඒක නිවැරදි. ලිබරල් වාදීන්ට අනුව රාජ්‍ය සහ පුරවැසියා අතර ඇති සමාජ සංස්කෘතික අවකාශය. ලිබරල් වාදීන්ට අනුව රාජ්‍ය සහ පුරවැසියා අතර ඇති සමාජ සංස්කෘතික අවකාශය සිවිල් සමාජය කියලා අර්ථ දක්වලා නැහැ. රාජ්‍ය සහ පුරවැසියා අතර ඇති සමාජ සංස්කෘතික අවකාශය නේද? සංස්කෘතික අවකාශය කියන එක නම් කවුද මේ අන්ටෝනියෝ ග්‍රාම්ස් ඉදිරිපත් කරපු අදහසක්. මේක ලිබරල් අදහසක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුවට වර්තමාන ලෝකයේ පවතින ප්‍රධාන බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුවට සිවිල් සමාජයේ බාධාවක් කියලා කියනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල බාධාවකින් තොරව ක්‍රියාත්මක වේ. ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටවල් වල මේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයට දැඩි තහංචි පනවලා තියෙනවා. එතකොට ඒක නිවැරදි ප්‍රකාශයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නාංක 4ට උත්තරේ එන්නේ 2. ප්‍රශ්නාංක 5. බහුජාතික සංවිධාන මගින් ගෝලීයකරණය පිළිබඳව අපි අපෙන් අහන්නේ. බහුජාතික සංවිධාන මගින් ජාතික රාජ්‍යයේ ක්‍රියාකාරකම් සීමා කර ඇත. ඔව් දැන් බහුජාතික සංවිධාන කියලා කියන්නේ පුතේ අපි ගත්තොත් එම ඒවා මේ
එක රටක ඉඳන් ක්‍රියාත්මක වෙනවා නෙවෙයි. ඒ වගේ සංවිධාන ජාලය ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ප්‍රධානම අරමුණ ලාභය ඉපීම. ඒ ලාභය ඉපීම අරමුණු කරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය තමන්ගේ මව් රටින් එළියට ව්‍යාප්ත කරලා තියෙනවා. ලෝකේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙනවා. එතකොට එක ජාතියක් කේන්ද්‍ර කරගෙන නිෂ්පාදන ක්‍රියාවලිය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා වෙනුවට ජාතීන් ගණනාවක් කේන්ද්‍ර කරගෙන නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. ඒ විතරක් නෙමෙයි නිෂ්පාදන ආයතන කර්මාන්තශාලා විවිධ රටවල ස්ථාපනය වෙලා තියෙනවා. ලාභය ලැබීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වෙන්නේ මහා පරිමාණ ප්‍රාග්ධනයකට හිමිකම් කියලා. ආන්න ඒවට අපි කියනවා බහුජාතික සමාගම් එහෙම නැත්නම් පාරජාතික සමාගම්. බහුජාතික සමාගම් එහෙම නැත්නම් පාරජාතික සමාගම් කියලා කියනවා. පාරජාතික සංවිධාන. ගෝලීය ප්‍රාග්ධනයේ වර්ධනය ජාතික රාජ්‍ය සංකල්පයට තර්ජනයක් නොවේ. ඔව් ඒක වැරදිනේ. දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ ගෝලීය ප්‍රාග්ධනයේ වර්ධනය ජාතික රාජ්‍යයේ දේශ සීමාවට, ජාතික රාජ්‍යයේ ස්වාධීනත්වයට, ජාතික රාජ්‍යයේ තිබෙන එකමුතු භාවයට, ජාතික රාජ්‍යයේ අභ්‍යන්තර ආර්ථික කටයුතු වලට මේ හැම එකටම බාධාවක් නැත්නම් බලපෑමක් බවට පත් වෙලා තියෙනවා. එමගින් ජාතික රාජ්‍යයේ දේශීය තවදුරටත් ශක්තිමත් කර ඇත. සම්පූර්ණ වැරදි. රාජ්‍ය තුල ස්වදේශීය සංස්කෘතික අනන්‍යතාව ශක්තිමත් කර ඇත. දැන් ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් විදිහට ලෝකයේ විවිධ තැන්වල තියෙන සංස්කෘතීන් ඒවා ඇදගෙන එනවා පුතේ රට ඇතුළට. උදාහරණයක් විදිහට ගත්තොත් අපි අතීතයේදී බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගම පමණක් අදහපු රටවල්. මුලින්ම බෞද්ධ, පසු කාලීනව ක්‍රිස්තු පූර්ව සමයේදීම හින්දු ආගම ආවා. ඉස්ලාම් ධර්මය මේ ක්‍රිස්තු වර්ෂ 1300 ගණන් වගේ ටිකක් මෑතකදී ආවා. ඒතකොට ඒවත් සිද්ධ වෙලා තියෙන්නේ මේ ගෝලීයකරණයක් විදිහට නේද? මිනිස්සු ලෝකයේ විවිධ තැන්වල සංචාරය කිරීම ආරම්භීමත් සමග තමයි මේ තත්ත්වයන් වර්ධනලා තියෙන්නේ. එහෙම නැත්නම් අතීතේ ඉඳන් එකම රටක් ඇතුලේ ජීවත් වෙච්ච මිනිස්සු ඒ තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව බොහොම සුරක්ෂිතව පාර්ථගෙන ගියා. පසු කාලීනව දැන් 1500 ගණන් 600 ගණන් සහ 700 ගණන් වලදී පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගේ පැමිණීමත් එක්ක මොකද වුනේ? අපි අදහපු නැති, අපි තුල භාවිතයක් නොතිබුණු සමහර ආගම් රට ඇතුළට ආවා. ඉතින් ඒවත් ගෝලීයකරණය තමයි. හැබැයි එදා ගෝලීයකරණය පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ. මේ මෑත කාලීනව මේ සංනිවේදන තාක්ෂණයත් එක්ක එහෙම නැත්නම් මේ ආර්ථික ක්‍රියාවලියත් එක්ක සිදුවන ගෝලීයකරණයක් පිළිබඳවයි මේ කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ වර්තමාන තත්ත්වයට පවා සංස්කෘතියේ දැඩි වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. ඔව් එතකොට පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි ප්‍රකාශය වෙන්නේ එක බහුජාතික සංවිධාන මගින් ජාතික රාජ්‍යයේ ක්‍රියාකාරකම් සීමා කර ඇත කියන උත්තරය 1. ප්‍රශ්න අංක 6 නව ලිබරල්වාදී රාජ්‍ය පෞද්ගලිකංශයේ ක්‍රියාකාරීත්වය අධෛර්යමත් කරයි. නෑ නව ලිබරල් ක්‍රමය කියන්නේ පුතේ සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත්වයේ මත පදනම් වූ ක්‍රමයක්. තනිතනි පුද්ගලයාට ධනය උපයන්න තිබෙන අයිතිය, නිදහස, අවස්ථාව සහතික කරන ලද ක්‍රමයකට තමයි අපි නව ලිබරල් වාදය කියලා කියන්නේ. එතකොට ඒක ඇවිල්ලා අර ලිබරල් වාදයේම දිගුවක්. හරි ලිබරල් වාදයේම දිගුවක්. ඒක යම් ප්‍රමාණයකට 19 වෙනි සියවසේ ක්‍රියාත්මක වෙච්ච නිර්බාධවාදී ක්‍රමයට සමීපයි. හරි පෞද්ගලිකත්වයේ ඉස්මතු කරන්නේ ධනය උපයන්න තියෙන අයිතිය තහවුරු කරනවා, පෞද්ගලික දේපල අයිතිය තහවුරු කරනවා,
රාජ්‍ය විසින් ආර්ථික කටයුතු පවත්වාගෙන යාම දුර්වල කරනවා. රාජ්‍යයේ මැදිහත් වීම අවම කරනවා. ධනය මත සමාජයේ ගොඩනැගෙනවා. පුද්ගලයා විසින් තමන්ගේ අවස්ථා සපුරා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ලාභයේ ඉපීම අරමුණු කරගත්ත පෞද්ගලික ව්‍යාපාර දකින්න ලැබෙනවා. ඒක තමයි නව ලිබරල් ක්‍රමයේ ලක්ෂණ. රාජ්‍යාංශයේ ව්‍යාපාර පවත්වාගෙන යාම දිරිමත් කරයි. නෑ. නව ලිබරල් ක්‍රමයේදී රාජ්‍යාංශයේ යටතේ පවතින ව්‍යාපාර ඒව සම්පූර්ණයෙන් පෞද්ගලීකරණය කරනවා. ඒක තවදුරටත් රාජ්‍යාංශයේ යටතේ පවත්වාගෙන යන්නේ නැහැ. ආර්ථිකයට අදාළ තීරණ ගැනීමේ බලය පෞද්ගලික අංශයට පවරා දෙයි. නෑ. නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් භාණ්ඩයක මිල තීරණය කිරීමේ අයිතිය මෙව තමයි පෞද්ගලික අංශයට බාර දෙන්නේ. එහෙම නැතුව මේ ආර්ථිකයට දාලා තීරණ ගැනීම ඒක රජයේ යටතේ පවත්වගන්නේ. එතකොට ඒ කාරණේ වැරදි. තීරණ ගැනීමේ අයිතිය පෞද්ගලික අංශයට පවරා දෙනවායි කියන එක. ඒක තියෙන රාජ්‍ය අංශයක්. දේශපාලන හා ආර්ථික නිදහස අවධාරණය කරයි. ඒක නිවැරදි ප්‍රකාශයක් නේද? සුබ සාධනයේ පවත්වාගෙන යාම අරමුණු කරගෙන පවතී. නව ලිබරල් ක්‍රමයේදී සුබ සාධන කටයුතු වලින් රාජ්‍ය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඒවා ස්වේච්ඡා සංවිධාන වලට හෝ රාජ්‍ය නොවන සංවිධාන වලට පවරනවා. හයට වඩාත් නිවැරදි ප්‍රකාශය පිළිතුර 4 ප්‍රශ්නාංක 7 අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමය ලිඛිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිය. කිසිම ආකාරයකින් සංධීය ආණ්ඩු ක්‍රමයක් ව්‍යවස්ථාවකින් තොරව පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. සාපේක්ෂ වශයෙන් මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත රාජ්‍යයන්ට වඩා දුර්වලයි. සාපේක්ෂ වශයෙන් මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත රාජ්‍යයන්ට වඩා දුර්වල වේ. ඒ සහසන්ධීය ක්‍රමයක ලක්ෂණය. අර්ධ සංධීය ක්‍රමයක නෙමෙයි සහසන්ධීය ක්‍රමයක ලක්ෂණය. ඇතැම් විශේෂිත අවස්ථාවල ප්‍රාන්තවල බලය මධ්‍යම ආණ්ඩුවට පවරාගත හැකිය. දැන් අපිට අර්ධ සංධීය ක්‍රමයකට තියෙන උදාහරණය ප්‍රධානම උදාහරණය තමයි පුතේ ඉන්දියාව. එතකොට ඉන්දියාවේ තියෙනවා හදිසි අවස්ථා 3ක් යටතේ ප්‍රාන්ත රාජ්‍යයන්ගේ බලය මධ්‍යම ආණ්ඩුවට ගන්න පුළුවන්. මොනවද ඒ අවස්ථා? එකක් තමයි රාජ්‍ය හදිසි අවස්ථාව. හරි. එතකොට රාජ්‍ය හදිසි අවස්ථාව කියන්නේ රට ඇතුලේ ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් පැන නැගුණොත්. රට ආරක්ෂක කටයුතු සම්බන්ධ තර්ජනයක් එල්ල වුණොත්. ත්‍රස්තවාදී ප්‍රහාරයක් එහෙම නැත්නම් වෙනත් රාජ්‍යයක එල්ල වෙන ප්‍රහාරයක් මෙන්න මේ වගේ කාරණාවලදී ඒ අදාළ ප්‍රාන්තයේ හෝ ප්‍රාන්ත කිහිපයක බලය සම්පූර්ණයෙන්ම මධ්‍යම රජයට පවරා ගන්න පුළුවන්. ඒකට කියනවා රාජ්‍ය හදිසි අවස්ථාව නැත්නම් ජාතික හදිසි අවස්ථාව කියලා. තව අවස්ථාවක් තියෙනවා රට තුල මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වුණොත්. විශේෂයෙන්ම ආර්ථික බිඳ වැටීමක් ආර්ථික කඩා වැටීමක් ඒ වගේ තත්ත්වයක් උද්ගත වුණොත් ඒ ප්‍රාන්තවල බලය මධ්‍යම රජයට පවරා ගන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව ප්‍රාන්ත රාජ්‍ය විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ව්‍යවස්ථාවට පටහැනි පාලනයක් පවත්වාගෙන යනවා නම් එවැනි පාලන සහිත ප්‍රාන්තවල බලය ප්‍රාන්ත පාලනය මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න පුළුවන්. මේ අවස්ථා තුනේදීම බලය පවරගන්නේ මධ්‍යම රජයේ ජනාධිපතිවරයා විසින්. එක් අවුරුද්දක කාලයකට අවුරුද්දයි මේ විදිහට බලය පවරගෙන මධ්‍යම ආණ්ඩුව යටතේ පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේක නිවැරදි. අතිශය දුර්වල ආණ්ඩු ක්‍රම ආකෘතියක් ලෙස සැලකේ. එහෙම නැහැ. ලෝකයේ විවිධ තැන්වල මේ ක්‍රමේ භාවිතා කරනවා.
ස්පාඤ්ඤය, මැලේසියාව, ඉන්දියාව නේද? ඒ වගේ විවිධ රටවල මේ ක්‍රමය භාවිතා කරනවා. ඒක අතිශය දුර්ලභ ආණ්ඩුක්‍රම ආකෘතියක් වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය ගැලපෙනවා නම් ගැලපෙන්නේ සහ සංදීය ක්‍රමයෙන්. සංදීය ආණ්ඩුක්‍රමයට විකල්පයක් වශයෙන් භාවිතයට පැමිණ ඇත. එහෙමනම් නැහැ නේද? එහෙම කොහෙවත් සඳහන් වෙලා නැහැ. බොහෝ දුරට ඒකීය ක්‍රමයන්ට විකල්පයක් වශයෙන් තමයි භාවිතයට ඇවිල්ලා තියෙන්නේ. සංදීය ආණ්ඩුක්‍රමයන්ට විකල්පයක් වශයෙන් භාවිතයට අරගෙන නැහැ. වඩාත් නිවැරදි පිළිතුර 3. 7ට උත්තරේ 3. ප්‍රශ්නාංකයට මිශ්‍ර විධායක ආණ්ඩුක්‍රමය අගමැතිවරයෙක් විසින් විධායක බලය ක්‍රියාවට නංවයි. ඔව් දැන් මිශ්‍ර විධායක ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ විධායක ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් සහිත ඒ දෙන්නාගේම එකතුවෙන් පවත්වාගෙන යන ආණ්ඩුක්‍රමයක්. එතකොට එතන මිශ්‍ර විධායක ක්‍රමයක ප්‍රධානියා වෙන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් තමයි විධායක බලය ක්‍රියාත්මක වෙන්නේ. අගමැතිගේ මූලිකත්වයෙන් නෙවෙයි. ඒ නිසා එක වැරදි. 2 අගමැතිවරයා ආණ්ඩු නායකයාගේ භූමිකාව ක්‍රියාවට නංවයි. නෑ මිශ්‍ර විධායක ක්‍රමයක ආණ්ඩුවේ නායකයා, රාජ්‍ය නායකයා, සේනාධිනායකයා, විධායක නායකයා ඔක්කොම ජනාධිපතිවරයා විසින් තමයි දරන්නේ. අගමැතිවරයා නෙමෙයි. ජනාධිපති නමින් හඳුන්වන නාමික විධායකයක් දැකගත හැකියි. නාමික නෙවෙයි නේද? ව්‍යවස්ථාදායකයේ පාලනයෙන් නිදහස් කළ ජනාධිපති ධූරයක් පවතී. ඔව් මිශ්‍ර විධායක ආණ්ඩුක්‍රමයක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නැත්නම් ව්‍යවස්ථාදායකයේ පාලනයෙන් නිදහස් කරලා තියෙන්නේ. එයාට ස්වාධීන පැවැත්මක් තියෙනවා. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාට වගකීමට බැඳී සිටී. නෑ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය වගකීමට බැඳලා ඉන්නේ පාර්ලිමේන්තුව. ජනාධිපතිට නෙමෙයි. මොකද ඒගොල්ලෝ පාර්ලිමේන්තුවෙන් තේරීපත් වෙච්ච අය. එහෙනම් වග කියන්න ඕනේ පාර්ලිමේන්තුවටමයි. එහෙම නැතු ජනාධිපතිට එහෙම නෙවෙයි. ප්‍රශ්නාංක 8ට පිළිතුර 4. ප්‍රශ්නාංක 9. සමාජවාදී දේශපාලන මතවාදී පුද්ගල නිදහස අවධාරණය කරයි. වැරදි. සමානාත්මතාවය අවධාරණය කරයි. වැඩවසම් සමාජ ක්‍රමයට සහ රාජාණ්ඩුවට එරෙහිව ආරම්භ විය. ලිබරල් ධනවාදී ක්‍රමයට එරෙහිවයි ආරම්භ වෙන්නේ. ඒ නිසා දෙකක් වැරදි. නිර්ධන පන්තියේ ගැටලු විසඳීමට කියලා එනවා. විසඳීමට. අකුර මාරු වෙලා. විසඳීමට රැඩිකල් සමාජ වෙනසක් අපේක්ෂා කරයි. ඔව් නිර්ධන පන්තියේ ගැටලු නිර්ධන පන්තියේ මුහුණ දෙන ගැටලුව තමයි පාන්ති විෂමතාවය. නිර්ධනයා විවිධ පීඩාවන්ට හසු වෙනවා. ධනපතියා භුක්ති විඳින වරප්‍රසාද නිර්ධනයාට නැහැ. මේ ක්‍රමේ වෙනස් කරන්න ඒගොල්ලෝ යෝජනා කරන්නේ ඊටාම තදබල රැඩිකල් ක්‍රියාමාර්ගයක්. ඒ තමයි විප්ලවයක් මගින් ධනපතියා අතේ තියෙන රාජ්‍ය බලය නිර්ධනයා අතර ගන්න එක. සමාජයේ මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට නම් පෞද්ගලිකත්වයේ දිනු කළ යුතු බව පවසයි. පෞද්ගලිකත්වයේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා සමාජවාදී. එතකොට ඒක වැරදි. ආර්ථිකය තුළ රාජ්‍යාංශයේ සහ පෞද්ගලිකංශයේ ක්‍රියාකාරීත්වය අපේක්ෂා කරයි. නෑ රාජ්‍යාංශයේ ක්‍රියාකාරීත්වය පමණයි අපේක්ෂා කරන්නේ. පෞද්ගලිකංශය දුර්වල කරනවා, මැඩපවත්වනවා. වඩාත් නිවැරදි ප්‍රකාශය 3 නිර්ධන පන්තියේ ගැටලු විසඳීමට රැඩිකල් සමාජ වෙනසක් අපේක්ෂා කරයි. රැඩිකල් වෙනස තමයි විප්ලවයක් මගින් රාජ්‍ය බලය නිර්ධන පන්තිය අතර ගන්න එක. ප්‍රශ්නාංක 10 සමූහාණ්ඩු වාදය. දේශපාලන මතවාදයක් ලෙස දිගු ඉතිහාසයක් නැත. වැරදි නේද? මේ ප්ලේටෝ තමයි මුලින්ම මේ
මේ පිළිබඳ අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ. ප්ලේටෝ ලියනවා පුතා The Republic. එතකොට මේකේ අර්ථය සමූහ ආණ්ඩුව. සමූහ ආණ්ඩුව. එහෙනම් සමූහ ආණ්ඩුව පිළිබඳ අදහස මුලින්ම ප්ලේටෝ ඉදිරිපත් කළා. එතකොට දිගු ඉතිහාසයක් නැහැ කියලා කියන්න බෑ නේද? රාජාණ්ඩුව ප්‍රතික්ෂේප නොකර සමූහාණ්ඩුව ආදීන් රාජාණ්ඩු ක්‍රමය ඒකාධිපතිත්වය ආඥාදායකත්වය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. සමූහාණ්ඩුව ආදීන් අපේක්ෂා කරන්නේ ජනතා බලය මගින් තෝරගන්න පාලකයෙක් පාලනය තුල පවත්වා ගැනීම. ජනතා ඡන්දයෙන් තීරණ පාලකෙක් පිළිබඳව ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ. එහෙනම් දෙක වැරදි. පරමාධිපති බලය හිමිකරුවා පාලකයා බව පිළිගන්නේ. වැරදි. ජනතාව කියලායි පිළිගන්නේ. 4 නිදහස ආරක්ෂා කර ගැනීමට නම් පුරවැසියා සක්‍රීය විය යුතු බව අවධාරණය කරයි. ඔව්. සමූහාණ්ඩුවාදීන් කියන්නේ පුරවැසියා නිසල්මන්ව නිශ්ශබ්දව ඔහේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. එයා තමන්ගේ අයිතීන් ආරක්ෂා කරගන්න බොහොම සක්‍රීයව කටයුතු කරන්න ඕනේ. නිදහස සීමා සහිතව භුක්ති විඳිය යුතු දෙයක් බව උදාහරණය කරයි. ඒක වැරදි. 10ට පිළිතුර 4. නිවැරදි ප්‍රකාශය 4. අනිත් ඒවා වැරදි. ඕ අදාළත්වයෙන් අඩුයි. 11 ස්ත්‍රීවාදය කාන්තාව පොදු වසමෙන් බැහැර කොට තැබීම පිළිගනී. පොදු වසම මේ ග්‍රීක යුගයේ ඉඳන් පෙන්වා දුන්නු කාරණේ තමයි දේශපාලනය කියන්නේ පෞද්ගලික දෙයක් නෙමෙයි. දේශපාලනය කියන්නේ පොදු දෙයක්. ඒක පොදු වශමේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ පොදු පරිමණ්ඩලයේ තියෙන්නේ. දේශපාලනය කියන්නේ මේ ගෙදර තියෙන දෙයක් හෝ එහෙම නැත්නම් මේ කීප දෙනෙක් අතර සිද්ධ වෙන දෙයක් නෙමෙයි. දේශපාලනය පොදුයි. දේශපාලනය පරිමින්ට පමණක් අයිති. ඔය වගේ අදහසක් තමයි අතේ තියෙන ඉදිරිපත් වුනේ. ස්ත්‍රීවාදීන් මේක බැහැර කරනවා. පුරුෂාධිපත්‍ය පිළිගත් අය නැත්නම් පුරුෂ මූලික සමාජයක් තුළ ප්‍රකාශ කරන කාන්තාව කියන්නේ පොදු වශමය කෙනෙක් නෙමෙයි. කාන්තාව කියන්නේ ගෙදරට වෙලා ගෙදර වැඩක් බලාගෙන දරුවෝ හදාගෙන ඉන්න උන කෙනෙක්. එයාට මේ පොදු වශමේ එහෙම තමයි දේශපාලනයට අදාළව එයාට කිසිම අයිතියක් හෝ කාර්යයක් නැහැ. හැබැයි ස්ත්‍රීවාදීන් කියනවා දේශපාලනය කියන්නේ පොදු වශමට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. දේශපාලනය පෞද්ගලික වශම තුලක් තියෙනවා. පෞද්ගලික වශම කියලා කිව්වේ පෞද්ගලික ජීවිතය. ඒ කියන්නේ නිවස. ඒතකොට දේශපාලනය කියන්නේ බලය හා බැඳුණු ක්‍රියාවලියක්. ස්ත්‍රීවාදීන් කියන විදිහට. එනගේ බලය ක්‍රියාත්මක කිරීම ගෙදරක් තියෙනවා. එහෙනම් දේශපාලනය ගෙදරක් තියෙනවා. දේශපාලනය එක තැනකට සීමා වෙලා නැහැ. ඕනෑම තැනක දේශපාලනය තියෙන්න පුළුවන්. ඒ නිසා ස්ත්‍රීවාදීන් කියනවා දේශපාලනය පිරිමින්ට පමණක් අයිති දෙයක් නෙමෙයි. දේශපාලනය කාන්තාවන්ටත් අයිති. ඒ නිසා කාන්තාවන්ට දේශපාලන අයිතිවාසිකම් තිබිය යුතුයි. කාන්තාවන් පොදු වශයෙන් බැහැර කොට තැබීම පිළිගනි. ස්ත්‍රීවාදීන් පිළිගන්නේ නැහැ ඒක. කාන්තාවන්ට එරෙහි සියලු වෙනස්කම් පිටු දැකීම අරමුණ වේ. ඔව්. කාන්තාවන්ට එරෙහි සියලු වෙනස්කම් පිටු දැකීම. ඒ කාන්තා විමුක්ති ව්‍යාපාරවල ප්‍රකාශ වෙච්ච කාරණයක්.
කාන්තාවන්ට එරෙහිව නොයෙක් තාඩන පීඩන වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වගේම කාන්තාව මුදවා ගන්න නම් සමාජය තුළ පිරිමින් භුක්ති විඳින වරප්‍රසාද, පිරිමින්ට තියෙන ඉඩ ප්‍රස්ථා, ඒවා පිරිමින්ට මේ කාන්තාවන්ට තිබිය යුතුයි. එහෙම වුණොත් තමයි කාන්තාවට සමාජය තුළ විමුක්තිය සැලසෙන්නේ කියලායි කිව්වේ. දේශපාලනය අනුව පොදු පරිමණ්ඩලයේ පමණක් අයත් දෙයක් බව ප්‍රකාශ කරයි. නෛශ්‍රීවාදීන් කියන දේශපාලනයේ පෞද්ගලික පරිමණ්ඩලයේ තියෙනවා කියන්නේ. පෞද්ගලික පරිමණ්ඩලය දේශපාලනයෙන් තොර එකක් බව පවසයි. වැරදි. රාජ්‍යයේ ආරම්භක නෙමෙයි ආරම්භය පිළිබඳව විධිමත් න්‍යායික ප්‍රවේශයක් ඉදිරිපත් කරයි. ස්ත්‍රීවාදයෙන් රාජ්‍යයේ ආරම්භය හෝ අනාගතයේදී රාජ්‍යයට මොකද වෙන්නේ කියලා කතා කරන්නේ නැහැ. ස්ත්‍රීවාදයෙන් කතා කරන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය පමණයි. එහෙනම් 11 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ 2. කාන්තාවන්ට එරෙහි සියලු වෙනස්කම් පිටු දැකීම අරමුණ වේ කියන්නේ. ප්‍රශ්න 12 පශ්චාත් යටත් විජිත රාජ්‍ය දේශපාලන සංකල්පයක් ලෙස දීර්ඝ ඉතිහාසයකට හිමිකම් නොකියයි. ඉස්ලාම තිබුණේ යටත් විජිත රාජ්‍ය. ඒකවල සමහර යටත් විජිත 19 වෙනි සියවසේදී නිදහස ලැබුවා. උදාහරණයක් විදිහට ගත්තොත් ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලංකය, කැනඩාව වගේ රටවල්. කැනඩාව මේ පශ්චාත් යටත් විජිත රාජ්‍ය කියලා කතා කරන්නේ මේවා නිදහස් වුණාට පස්සේ නෙමෙයි. නිදහසින් පසු කැනඩාව, ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලංකාව ගැන නෙමෙයි. යටත් විජිත වශයෙන් කතා කරන්නේ මේ අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු ප්‍රදේශවල අධිරාජ්‍යවාදීන්ට යටත්ව තිබිලා 20 වන සියවසේ මැද භාගයෙන් පසුව නිදහස ලැබපු රටවල්. එහෙනම් ලතින් ඇමරිකාව, කියන්නේ දකුණු ඇමරිකාවට. ඔය චිලි, ආජන්ටිනා, පැනමා, ඉක්වදෝර්, බ්‍රසීල් ඒ වගේ රටවල් තමයි දැන් අයිති වෙන්නේ. ඊළඟට අප්‍රිකාව, සෝමාලියා, ඉතියෝපියා, සිම්බාබ්වේ, මලාවි, කැමරූන්, උඩින් ලිබියා, ඊජිප්තුව ඒ වගේ රටවල් තමයි අප්‍රිකානු මහද්වීපයට අයිති වෙන්නේ. ආසියාවේ මැද පෙරදිග ඉරානය, ඉරාකය, සිරියාව, ජෝර්දානය, ලෙබනන්, එක්සත් අරාබි එමිරේත් මොන වගේ රටවල් තියෙන්නේ මැද පෙරදිග කලාපේ. ගිනි කොන දිග ආසියාව, सिंगापुर, ब्रूनाई, मलेशिया, इंडोनेशिया, थाईलैंड, ताइवान, म्यांमार आने हुआ. दक्षिण आसिया श्रीलंका, इंडिया, नेपाल, बांग्लादेश, भूटान, मालदीव, अफगानिस्तान आने इंडिया මෙන්න මේ රටවල් බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ස්පාඤ්ඤ, බෙල්ජියම්, ඊළඟට පෘතුගාලය, ඕලන්දය මෙන්න මේ වගේ අධිරාජ්‍යවාදීන් යටතේ තිබිලා
1946 සිට නිදහස ලබන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට 20 වෙනි සියවසේ නිදහස් වෙච්ච රාජ්‍යයන් තමයි අපි මෙතෙන්දී පශ්චාත් යටතුජිත රාජ්‍ය කියලා කතා කරන්නේ. මේවා දේශපාලන න්‍යායක් වශයෙන් සකස් වෙන්නේ 1972 දී හම්සා අලාවි කියන පාකිස්තානු සම්භවයක් සහිත ලිපිකරුවෙක් කියන්නේ මේ කාර්යාලයක ලිපිකරුවෙක් නෙමෙයි මේ පිළිබඳව ලියන කෙනෙක් විචාරකයෙක් the left review කියන සංග්‍රහවල ලිපියක් ලියනවා. the left review කියන සංග්‍රහවල ලිපියක් ලියනවා. states in post colonial societies කියලා. අන්නේ ලිපියත් එක තමයි පශ්චාත් යටතුජිත රාජ්‍ය කියන දේශපාලන සංකල්පය භාවිතයට පැමිණෙන්නේ. එතකොට දීර්ඝ ඉතිහාසයක් නැහැ. ඒවා බොහොම දුර්වලයි. යහපාලනය බිඳ වැටිලා නීති ආධිපත්‍යයක් නැහැ. වංචා දූෂණය ඉහළයි. පාලකයෝ ආඥාදායකයි. පාලකයෝ බලය මුක්ති විඳිනවා අනන්ත අප්‍රමාණව. දූෂිත භාවය වැඩි. මේ ඊයේ පෙරදා ඉදිරිපත් වුණා පැන්ඩෝරා පේපර්ස් කියලා ලෝකයේ ඉන්න ගවේෂණශීලී මාධ්‍යවේදීන් නිර්මාණය කරගත්ත ලිපි පෙළක් තමයි මේ පැන්ඩෝරා පේපර්ස් කියලා කියන්නේ. පැන්ඩෝරා කියන වචනේ නම් ග්‍රීක සමයේ තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒකේ අර්ථය වසන ලද මංජුසාව කියන එක කියලා කියනවා. ඒතර ඒකේ තියෙන්නේ බොහොම නරක අහිතකර දේවල්. ඒක ඇරියොත්ම එළියට එනවා අයුවා. ඊට පස්සේ බොහෝ විනාශයන් සිද්ධ වෙනවා. සැඟවිච්ච දේවල් අවධාරණය කරනවා කියන එකයි එකකින් ප්‍රකාශ වෙන්නේ. ඉතින් මේ පැන්ඩෝරා පේපර්ස් වල මේක මේ අවුරුදු 7කටද 8කටද පස්සේ තමයි මේ එලි දැක්වීම සිද්ධ වුණේ. ඒතර මේකෙන් පෙන්නලා දුන්නේ පැන්ඩෝරා පේපර්ස් වලින් පෙන්නලා දුන්නේ ලෝකයේ අයථා විදිහට මුදල් උපයාගෙන ඒ මුදල් රහසිගතව තැන්පත් කර තිබෙන පරිහරණය කරන ඒ මුදල් දීපල හෝ ධනය වශයෙන් තියෙන ආකාරය තමයි එළිදරව් කියන්නේ. මේ පැන්ඩෝරා පේපර්ස් වල රුසියාවේ පූටින්ගේ නමක් තියෙනවා. හරි ව්ලාඩිමිර් පූටින්ගේ නමක් තියෙනවා. හැබැයි පූටින් හැර අනිත් අති බහුතරය අර කියපු පශ්චාත් යටතුජිත රාජ්‍යයන් වල. ඒ කියන්නේ ලතින් ඇමරිකාව, අප්‍රිකාව, මැද පෙරදිග එහෙම නැත්නම් දකුණු ආසියාව හෝ ගිනිකොළ දිග ආසියාව මේ ප්‍රදේශවල ඉන්න පුද්ගලයන්ගේ නම් තමයි පැන්ඩෝරා පේපර්ස් වල තිබුණේ. ඒක හිතාගත්ත හැකි ස්වභාවිකවම වගේ මේ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු දූෂිතයි. දේපල රැස් කරගන්න පුදුමාකාර ආශාවක් දක්වනවා. අයථා විදිහට උපයාගත දේපල රහසේ සංගවා තබා ගන්න. ලංකාවේ නිරූපමා රාජපක්ෂ කියන හිටපු ඇමතිවරියගේ සහ එයාගේ ස්වාමි පුරුෂයා දෙමළ ජාතිකයෙක් එයාගේ නම් තිබුණා. ලංකාවේ දේශපාලනයට සම්බන්ධ නිරූපමා රාජපක්ෂගේ නම විතරයි තිබුණේ. ඔව් එතකොට නීති ආධිපත්‍ය ඉහළ මට්ටමක පවතී කියනවා. ගෝලීයකරණයේ උපරිම වාසිය පශ්චාත් යටතුජිත රාජ්‍යයන් සතු කරගෙන තිබෙනවායි කියනවා. මේවා වැරදි ප්‍රකාශ. නිවැරදි වෙන්නේ පළවෙනි ප්‍රකාශය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් නොකියයි. උත්තරේක ප්‍රශ්නක 13 ප්‍රතිසන්දානය සාම ගිවිසුමකට පෙර ගැටුම් පාර්ශව අතර ඇති කර ගන්නා එකඟතාවයකි. සාමාන්‍ය ප්‍රතිසන්දානය කියලා කියන්නේ මුලින් බොහොම සාමකාමීව ජීවත් වෙච්ච විවිධ ජන කොටස්
යම් වාර්ගික හෝ ආගමික ප්‍රශ්නයක් නිසා නැත්නම් දේපල යම් කිසි භූමි ප්‍රදේශයක් මුල් කරගෙන ඇති කරගත් ගැටුමක් තුලින් ඒගොල්ලෝ බෙදිලා වෙන් වුණා. ඉතින් ඒගොල්ලන්ව නැවත එකට එකතු කිරීමේ ක්‍රියාවලියට තමයි අපි ප්‍රතිසන්දානය කියලා කියන්නේ. ඔව් දෙවියන් ප්‍රකාශයේ ගැටුම් පාර්ශ්ව අතර ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමේ පූර්ව ක්‍රියාවලියකි. ගැටුම් සම්බන්ධ පාර්ශ්ව අතර සංවිධානය වර්ධනය කිරීමේ ක්‍රියාවලියකි. ගැටුම් පාර්ශ්ව පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියකි. දඬුවම් කිරීමේ නෛතික ප්‍රවේශයේ මත විශ්වාසය තබයි. ඔව් මේවා අතරින් නිවැරදි වෙන්නේ ගැටුම් සම්බන්ධ පාර්ශ්ව අතර සංහිඳියාව වර්ධනය කිරීමේ ක්‍රියාවලිය. 3 13ට 3 අනිත් ඒවා වැරදි. ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීමේ පූර්ව ක්‍රියාවලියක් නෙමෙයි. ඒක ඒ වගේ ගැටුම් निराකරණය කිරීමේ සංකල්ප වලටයි අදාළ වෙන්නේ. ප්‍රශ්න 14 ශ්‍රී ලංකාවේ යටපිජිත පරිවර්තන ක්‍රියාවලිය වාණිජවාදී ආර්ථිකයක් යැපුම් ආර්ථිකයක් බවට පත් කළේය. බ්‍රිතාන්‍යයෙන් ලංකාව අත්පත් කර ගැනීමට පෙර ලංකාවේ තිබුණේ වැඩවසම් ආර්ථිකයක්. මේ වැඩවසම් ආර්ථිකය යැපීම මුල් කරගෙනයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක යැපුම් ආර්ථිකයක්. හැබැයි බ්‍රිතාන්‍යයෙන් ලංකාව යටත් කරගත්තට පස්සේ 1833 දී හඳුන්වලා දෙනවා කෝන්රු කැමරන් ප්‍රසංස්කරණ. ඒ ප්‍රසංස්කරණ හරහා මේ වැඩවසම් ආර්ථිකය වාණිජ ආර්ථිකයක් බවට නැත්නම් මේ අපි කියනවා නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කරනවා. ඒ කියන්නේ වෙළඳපොළ ඉලක්ක කරගෙන ලාභේ පේම අරමුණු කරගෙන වෙළඳපොළ කටයුතු මෙහෙවීම කරා. එතකොට මෙතන කියන්නේ වාණිජවාදී ආර්ථිකයක් යැපුම් ආර්ථිකයක් බවට පත් කරාලු. වැරදි නේද? යැපුම් ආර්ථිකයක් වාණිජ ආර්ථිකයක් බවට පත් කරලා තියෙන්නේ. ඒ දෙවෙනි ප්‍රකාශයත් වැරදි. නෑ පළවෙනි ප්‍රකාශය වැරදි. වාර්ගික කණ්ඩායම අතර අන්‍යෝන්‍ය සුහදත්වයේ වර්ධනය කළේය. බ්‍රිතාන්‍යයෙන් හඳුන්වලා දෙනවා වාර්ගික නියෝජනය. වාර්ගික නියෝජනය. වාර්ගික නියෝජනයේ ප්‍රතිඵලය තමයි ජනවර්ග අතර එකමුතුකම වෙනුවට සතුරු තත්වයන් අදහස් හැඟීම් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ එකිනෙකා අතර බෙදුණු ස්වරූපයක් නිර්මාණය වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට දොර විවෘත කළේය. 1833 ප්‍රසංස්කරණ වෙන ඉඳන් ක්‍රමිකව ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න අවශ්‍ය විවිධ යෝජනා හඳුන්වලා දීලා ඒවා ක්‍රියාත්මක කරලා තිනවා වරින් වර. ඒක නිවැරදි. රාදල සමාජ කණ්ඩායම පැවැත්ම තහවුරු කළේය. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම ඊළඟට අර අධ්‍යාපනයේ ඇතිකරු ප්‍රතිසංස්කරණ ඒවත් එක්ක රදල බලය ක්‍රමිකව සමාජයෙන් ඉවත් වෙලා ගියා. ඒතකොට රදල සමාජ කණ්ඩායම් වල පැවැත්ම තහවුරු කරලා නැහැ. ඒගොල්ලෝ දුර්වල වෙනවා. දේශීය සංස්කෘතියේ වර්ධනයට බෙහෙවින් ඉවහල් විය වැරදි නේද? වඩාත් නිවැරදි ප්‍රකාශය වෙන්නේ 3 ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට දොර විවෘත කළේය. ප්‍රශ්න 15 1833 1924 යුගයේ තුල ඇති කරන ලද දේශපාලන ප්‍රතිසංස්කරණ
1833 1924 1833 कोनरू कैमरा 1924 मैनिंग डेव्स तो मे දෙකට අතර මැද ආපුවා තමයි 1910 ක්‍රූ මැකලම් बस 1920 मैनिंग ප්‍රතිසංස්කර ඔන්න 833යි 924යි අතර කාලය තුල ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පාලන ක්‍රමයේ අංගයක් ලෙස අමාත්‍ය මණ්ඩලයක් පවත්වාගෙන ගියේය. ඒක ඇවිල්ලා 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල එනම් වැරදි. ආණ්ඩුකාරවරයා නාමික විධායක තත්වයකට පත් කළේය. එහෙම එකක් උන්නේ මේ කිසිම ප්‍රතිසංස්කරණයක. සීමිත ඡන්ද බලය මගින් නියෝජිතයන් තේරීම ආරම්භය. සීමිත ඡන්ද බලය මගින් නියෝජිතයන් තේරීම ආරම්භනවා 1910 ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ මගින්. එහෙනම් ඒක හරි. නම් කිරීමෙන් මන්ත්‍රීවරු පත් කිරීමේ ක්‍රමය එකම නියෝජන ක්‍රමය ලෙස පිළිගත්තේය. ඒක වැරදි හේතුව මෙතන පමණයි නම් කිරීමෙන් මන්ත්‍රීවරු පත් කිරීම සිද්ධ වුණේ අඛණ්ඩව. ඒ කියන්නේ ඔක්කොම මන්ත්‍රීවරු තෝරගත්තේ නම් කිරීමෙන්. 1910 දී සීමිත ඡන්ද බලය යටතේ තෝරගත්තා. ඒක 1920 ක්‍රියාත්මක වුණා 1924 ක්‍රියාත්මක වුණා. එහෙම ඒක වැරදි. ව්‍යවස්ථාදායක සභාවට විධායක වගකීම් පැවරීය. මේ කිසිම ප්‍රතිසංස්කරණයක් යටතේ ව්‍යවස්ථාදායක සභාවට විධායක වගකීම් පවරන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථායකේ සමාජිකයන්ව විධායක සභාවට පත් කෙරුවෙත් නැහැ. විධායක සභාවේ බලතල ව්‍යවස්ථායකට පවරා දීමක් කෙරුවෙත් නැහැ. එහෙනම් නිවැරදි වෙන්නේ 3 15ට 3. ප්‍රශ්නාංක 16 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ අගමැතිවරයා සත්ව විධායකේ නායකයා බවට පත් කළේය. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වල අගමැතිවරයෙක් නැහැ. ඒ නිසා ප්‍රකාශය වැරදි. ඊළඟට විධායකයේ ව්‍යවස්ථාදායකට සාමූහිකව වග කියන ලදී. ඒක සිද්ධ වුණේ නැහැ. වග කිව යුතුයි නමුත් ඒක ප්‍රායෝගිකව සිද්ධ වුණේ නැහැ. මොකද දේශපාලන පක්ෂ ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ മന്ത്രിවරු තනි පුද්ගලයෝ වශයෙන් පත් උනේ. ඒ අයව පාලනය කරන්න ව්‍යවස්ථායකට පුළුවන් වුණේ නැහැ. රාජ්‍ය නිලධාරීන් දෙදෙනා රාජ්‍ය සේවා කොමිසමේ සමාජිකයන් බවට පත් කළේය. ඒක නිවැරදි. කාර්යක්ෂම ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කළාය කියනවා වැරදි. විශ්වාස භංග යෝජනාවක් මගින් අමාත්‍ය මණ්ඩලය ඉවත් කළ නොහැකි විය. නෑ. විශ්වාස භංගයක් සම්මත කරලා ඉවත් කිරීමේ හැකියාව තිබුණා. එහෙනම් ප්‍රශ්න 16 උත්තරේ වෙන්නේ 3. 16ට 3. ප්‍රශ්න 17 1947 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය සමාන බලතල සහිත දෙවි මණ්ඩල
සහිත මණ්ඩල දිට්ඨියකින් සමන්විත විය නෑ සෙනට් සභාව දුර්වලයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට වඩා සියලු මන්ත්‍රීවරු මහජන ඡන්දයෙන් පත්විය වැරදි නීති සම්පාදනය සම්බන්ධයෙන් උත්තරීතර බලයක් හිමි විය කියනවා වැරදි සත්‍ය විධායකයේ ධූරය නිවත් කිරීමේ බලය සහිත විය සත්‍ය විධායකය කියන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඒ අය ඉවත් කිරීමේ බලය ව්‍යවස්ථායකට තිබුණා. ත්‍රිවිධ ආයතන අතරින් බලගතුම දේශපාලන ආයතනයේ විය වැරදි. නිවැරදි වෙන්නේ 4 වන ප්‍රකාශය. 17ට උත්තරේ 4. ප්‍රශ්න 18 1972 ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් නීතියෙන් බලාත්මක කරගත නොහැකි අසම්පූර්ණ අයිතිවාසිකම් සමූහයකි. ඔව් 72 අයිතිවාසිකම් වල තිබිච්ච ප්‍රධානම දුර්වලතාවය තමයි ඒ 18 එක වගන්තියෙන් හඳුන්වා දුන්නු අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කිසිම ආයතනයකට බලය පැවරීමක් කෙරුවේ නැහැ. ඒ නිසා යම් පුරවැසියෙකුට මේ අයිතීන් කඩවීමක් සිදු වුණා නම් යම් පුරවැසියෙකුගේ අයිතීන් කඩවීමක් සිදු වුණා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න හෝ සාධාරණ ඉෂ්ට කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. වින්දිත පාර්ශවයට යුක්තිය ඉල්ලා අධිකරණය හමුවට යා හැකිය. වින්දිත පාර්ශවය කියන්නේ අයිතිවාසිකම් කඩවීමට භාජනය වෙච්ච අය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්න ක්‍රමයක් තිබුණේ නැහැ වැරදි. ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් භුක්ති විඳීමේ සීමාවන් පනවා නැත. ඒ කියන්නේ මේ 18 එක කියන වගන්තිය යටතේ තිබුණු අයිතිවාසිකම් සීමා කරන වගන්ති කොහෙවත් තිබුණේ නැහැ සඳහන් වුණේ නැහැ කියලා කියන්නේ. නෑ 18 වෙනි වගන්තිය යටතේම මේ අයිතිවාසිකම් භුක්ති විඳීමේ සීමාවන් පනවලා තිබුණා. ජාතික ආර්ථිකයට තර්ජනයක් නොවිය යුතුයි. අන් අයගේ අයිතිවාසිකම් වලට තර්ජනයක් නොවිය යුතුයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවිය යුතුයි. අයිතිවාසිකම් භුක්ති විඳිනකොට. එහෙනම් සීමාවන් පෙන්නලා තියෙනවා. සියලු භාෂාවලට සමාන තත්ත්වයක් වෙනම ඇත. වැරදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වෙනි වගන්තියට අනුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් වෙනවා. 8 වෙනි වගන්තියට අනුව දෙමළ භාෂාව 1958 රාජ්‍ය භාෂා පනත අනුව සංශෝධන පනත අනුව විය යුතුයි කියලා කිව්වා. එතකොට 1958 රාජ්‍ය භාෂා සංශෝධන පනතේ කොහෙවත් තිබුණේ නැහැ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගන්නවා කියන්නේ. ඒ නිසා ඒකත් වැරදි. ඒක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගත්ත අනිත් ඒවාට එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ළමා හා කාන්තා අයිතිවාසිකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. වැරදි. 18ට උත්තරේ 1. ප්‍රශ්න 19 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව මගින් බෞද්ධ ආගම ආරක්ෂා කිරීම සහ වර්ධනය කිරීම පූජකයන්ගේ වගකීමක් බව ප්‍රකාශ කරයි. පූජකයන්ගේ වගකීමක් මේක රජයේ වගකීමක් කියලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි වගන්තිය. පූජකයන්ගේ වගකීමක් නෙමෙයි ඒක රජයේ වගකීමක්. 2 අධිකරණයෙන් බලාත්මක කරගත හැකි රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම හඳුන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තිය යටතේ රාජ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දීලා තියෙනවා. හැබැයි ඒ රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරේ නැහැ කියලා ඊට එරෙහිව අධිකරණයක නඩු පවරන්න බලයක් නැහැ. ඒ කියන්නේ අධිකරණයෙන් බලාත්මක කරගන්න බෑ. 50කට උපත් වල ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇත. ඒ බලයේ පැවරුව විශේෂ ආයතනයකට ඒකට කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා.
ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් අගමැතිවරයා ව්‍යවස්ථාදායකයට වගකිව යුතුය අන්න නිවැරදි. කැබිනට් ක්‍රමයක ලක්ෂණයක් නේ. අධිකරණයේ භාෂා වශයෙන් සිංහල භාෂාව සහ දෙමළ භාෂාව යොදාගත යුතුය වැරදි. සිංහල භාෂාව පමණයි දෙමළ භාෂාව නැහැ. එහෙනම් 19 උත්තරේ 4. ප්‍රශ්න අංක 20 ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය. ඒකී ලක්ෂණ බහුල සංධීය ක්‍රමයේදී වැරදි. සංධීය ලක්ෂණ බහුල අර්ධ සංධීය ක්‍රමයේදී වැරදි. සාම්ප්‍රදායික සහ සංධීය ආණ්ඩු ක්‍රමයේදී සාම්ප්‍රදායික සහ සංධීය ආණ්ඩු ක්‍රමයේදී දැන් නම් ඒ සාම්ප්‍රදායික සහ සංධීය ලක්ෂණ නැහැ. සහ සංධීය ක්‍රමයක සිට සංධීය ක්‍රමයක් දක්වා පරිවර්තනය වෙමින් පවතින ක්‍රමයකි. අන්න වඩාත් නිවැරදි පිළිතුර. මධ්‍යගත පාලනයක සිට වඩා ලිහිල් පාලන ආකෘතියකට මාරු වූවකි. වැරදි. නිවැරදි ප්‍රකාශය වෙන්නේ 4. ප්‍රශ්න අංක 20ට උත්තරේ 4. ප්‍රශ්න අංක 21 සිට 25 ඇති ප්‍රශ්නවලට දී ඇති ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ කාණ්ඩයේ සහිත පිළිතුරු තෝරා වරහණ තුල තිබෙන තිත්තිරි මත ලියන්න. සරල තේරෙන භාෂාවෙන් කියනවා 21 සිට 25 දක්වා කරන්න තියෙන්නේ නිවැරදි පිළිතුරු කාණ්ඩය තෝරලා ඉස්තන මත ඒ පිළිතුරු කාණ්ඩයේ අංකය ලියන්න. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අනම්‍ය ව්‍යවස්ථාවක් මත පදනම් වී ඇත. බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථාව කියලා එකක් නැහැ. ඇත්තටම තියෙන්නේ සම්ප්‍රදායන් සමූහයක්. එහෙම නැත්නම් සිරිත් සමූහයක්. ඒවා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථා වශයෙන් සලකන සම්ප්‍රදායන් සමූහය 9යි. අනම්‍යයි නෙමෙයි 9යි. ඒ නිවැරදිද උනේ දැන් උත්තරේ ඔයාලන් ලේසි. උත්තරය තුල නෑ ඒ නිවැරදි නෙමෙයි ඒ වැරදි. අනම්‍යයි කියලා තියෙන්නේ. ඒ වැරදි උත්තරය තුල ඒ කියන්න බෑ. ඔයාලා තෝරන උත්තරය ඇතුළේ ඒ කියන්න බෑ. එහෙනම් ඒ නැති පිළිතුරක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක්කෝ 2 එක්කෝ 5. පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය යන මූලධර්මය ගුරු කොට ගනී. ඔව්. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ගොඩනගලා තියෙන්නේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය කියන මූලධර්මයේ මත. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ත්‍රිවිධ බලයම කේන්ද්‍ර කරගෙන තියෙනවා. නිවැරදි. B දෙකේ සහ පහේ B කියනවා A නෑ එහෙනම් ඒ දෙකෙන් එකක් වෙන්න ඕනේ නේද? පහළ තලවල ඒකක බලය ලබා ගන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙනි. පහළ තලවල ඒකක ඒ කියන්නේ ප්‍රාදේශීය ආණ්ඩුවට බලය ලැබිලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම මධ්‍යම ආණ්ඩුවේනි. පහළ තලවල ඒකක බලය ලබා ගන්නේ මධ්‍යම ආණ්ඩුවේනි. ඔව් මධ්‍යම ආණ්ඩුව තමයි බලය ලබා දීලා තියෙන්නේ. ඒක නිවැරදි. මධ්‍යම ආණ්ඩුවේට තවදුරටත් බලයේ මධ්‍යගත වීම ප්‍රවණතාවය. වැරදි. බ්‍රිතාන්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ එංගලන්තය වේල්සය උතුරු අයර්ලන්තය ස්කොට්ලන්තය කියන කොටස් හතරෙන්. එතකොට මේ ප්‍රදේශවල ජීවත් වෙන්නේ මේ ප්‍රාන්ත හතරේ ජීවත් වෙන්නේ එකිනෙකට වෙනස් ජන වර්ග, එකිනෙකට වෙනස් ආගමික කණ්ඩායම්, එකිනෙකට වෙනස් දේශපාලන අරමුණු සහිත අය. ඒ නිසා විශේෂයෙන්ම මේ ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය කියන ප්‍රදේශවල විවිධ ප්‍රශ්න ඇති වුණා බ්‍රිතාන්‍යයෙන් වෙන් විය යුතුයි කියලා. මේ ප්‍රශ්න ඉතාම ප්‍රබල තත්ත්වයකට ආවා.
ඒ නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව 1998 දී 53ක් සම්මත කරලා තියෙනවා. එකක් තමයි වේල්ස් ආණ්ඩු මණ්ඩල පනත. ආණ්ඩු මණ්ඩල පනත. අනිත් එක තමයි උතුරු අයර්ලන්ත පනත. ඊළඟට ස්කොට්ලන්ත පනත. මේ 53න් මෙච්චර කාලයක් මධ්‍යම ආණ්ඩුව භුක්ති විඳපු බලතල වේල්සය උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තය කියන ප්‍රාන්ත තුනට බෙදා හැරියා. ඒ නිසා තවදුරටත් බ්‍රිතාන්‍යයේ මධ්‍යම ආණ්ඩුව විශාල බලයක් භුක්ති විඳින්නේ නැහැ. මධ්‍යගත වීම වෙනුවට විමධ්‍යගත වීම දකින්න ලැබෙනවා. නිසා මේ ප්‍රකාශය වැරදි. ස්කොට්ලන්තයේ බෙදුම්වාදී ප්‍රවණතාවයේ ශක්තිමත් වෙමින් තිබේ. ඔව්. කොටසක් ඉන්නවා ඒගොල්ලෝ බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙලා වෙනම රාජ්‍යයක් බිහි කරගත යුතුයි කියන අරමුණේ නැත්නම් ඒ අපේක්ෂාවෙන් ඉන්නේ. එතකොට BCE වෙන්න ඕනේ උත්තරේ. උත්තරේ 5. BCE. ප්‍රශ්න 22 ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලද 13 වන සංශෝධනය මගින් හඳුන්වා දෙන ලදී. නිවැරදි. ලංකාවේ මධ්‍යගත රාජ්‍ය ක්‍රමය ව්‍යුහාත්මක ප්‍රසංස්කරණයකට භාජනය කරලා දී. ඒ කියන්නේ මෙච්චර කාලයක් තිබුණේ සම්පූර්ණයෙන්ම තනි ආණ්ඩුවකට බලය මධ්‍යගත වෙලා. ඒකයි මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය කියලා කියන්නේ. පළාත් සභාවන්ට බලය ලබා දෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගේන 13 වෙනි සංශෝධනය. ඒ කියන්නේ ව්‍යවස්ථාවෙන්ම බලය බෙදා හැරීමක් කරලා තියෙනවා. ඒ නිසා පළාත් සභා 9කට ස්වාධීන බලතල වෙන වෙනම ලැබිලා තියෙනවා. එහෙනම් මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය මේ වෙනකොට ප්‍රතිසංස්කරණය වෙලා. පළාත් සභාවක සංයුතිය සහ ක්‍රියාපටිපාටිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් තීරණය කර ඇත. පළාත් සභාවට බලය බෙදා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තීරණය කෙරුවට ඒ වගේ ව්‍යුහය තීරණය කෙරුවට යම් පළාත් සභාවක മന്ത്രിවරු කී දෙනෙක් සිටිය යුතුද? පළාත් සභාවක කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මේවා තීරණය කෙරුණේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නෙවෙයි. ඒ සඳහා වෙනම පන්තක් සම්මත කරනවා 1987 දී. ඒකට කියනවා 1987 අංක 42 දරන පළාත් සභා පනත. පාර්ලිමේන්තු පනත කියලා කියනවා. හරි 1987 අංක 42 දරන පාර්ලිමේන්තු පනත. හරි ඔන්න ඔය පනතෙන් තමයි පළාත් සභාවක සංයුතිය සහ ක්‍රියාකාරීත්වය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. ලයිස්තු තුනක් යටතේ බලය මධ්‍යගත කර ඇත. ඒක දන්නවා පළාත් සභා ලයිස්තුව, සමගාමී ලයිස්තුව, මධ්‍යම ආණ්ඩුවේ ලයිස්තුව නැත්නම් සංයුක්ත ලයිස්තුව. පළාත් පාලන ආයතන අධීක්ෂණය කිරීම පළාත් සභාවට පවරා ඇත. ඔව්. 13 වෙනි සංශෝධනයෙන් පළාත් පාලන ආයතන, ඒ කියන්නේ ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා මේවා අධීක්ෂණය පිළිබඳ බලය දීලා තියෙන්නේ පළාත් සභාවට. උත්තරේ වෙන්නේ එතකොට C ඉවත් වෙනවා 2. 22ට උත්තරේ 2. 23 රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍යයක ජීවත් වන සමගයේ ප්‍රශ්න සලකා බලන ක්‍රියාදාමය. ඔව්. රටේ ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්න විසඳන්න තමයි ආණ්ඩුව තීරණ ගන්න, සැලසුම් සකස් කරන්නේ. ඒවට අපි කියනවා රාජ්‍ය ප්‍රතිපත්ති කියලා. කවර හෝ මොහොතක වෙනස් විය හැකි ස්වභාවයක් උසුලයි. ඔව් එකම ආකාරයකින් යන්නේ අවශ්‍යතාවය අනුව ඒවා වෙනස් කර භාජනය කරනවා. ප්‍රතිපත්ති පිළිබඳ නෛතික ගැටලු මතුවන විට ඒවා අධිකරණයට ප්‍රශ්න කළ හැක පුළුවන්. සිවිල් සමාජයේ බලපෑමෙන් නිදහස්ය වැරදි.
ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් නැත. වැරදි. වගකීමක් තියෙනවා. ABC පමණක් නිවැරදි. උත්තරේ 1. ABC. ප්‍රශ්න සංඛ්‍යා 24 1978 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව නමින් හැඳින්වේ. වැරදි. ඒකමාණ්ඩලික ආයතනයේදී නිවැරදි. මහජන ඡන්දයෙන් සහ නාමකරණයෙන් පත් කරන මන්ත්‍රීවරු 225 න් සමන්විතය. නිවැරදි. ව්‍යවස්ථාදායක බලයේ උත්තරීතරය. වැරදි. අතීතයේ බලපාන නීති පැනවිය හැකිය. පුළුවන්. එතකොට BCE උත්තරේ 5 24ට 5. ප්‍රශ්න 25 1978 මුල් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂකයන් ඉදිරිපත් කළ අදහස් වන්නේ 78 මුල් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයන් බාහිරව සම්මත කරගත් ව්‍යවස්ථාවක් බවයි. ව්‍යවස්ථාදායකයන් බාහිරව සම්මත කරගත් ව්‍යවස්ථාවක් බවයි. ඒකනම් මේක එච්චර නිවැරදි ප්‍රකාශයක් නෙවෙයි නේද? හරි එතකොට ඔව් B ප්‍රකාශය නීතිය ආධිපත්‍ය බිඳ දමන ලද ව්‍යවස්ථාවක් බවයි. ඔව් මේ විශේෂයෙන්ම ඔය නීල් ඩිවෝටා වගේ අය මේ චෝදනාව එල්ල කරලා තිබුණා. මේක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයෙන් දුරස්ත වෙච්ච ව්‍යවස්ථාවක්, නීති ආධිපත්‍යයක් නැති ව්‍යවස්ථාවක් කියලා. ඒ නිසා මේ ප්‍රකාශය නිවැරදි. ව්‍යවස්ථානුකූල ඒකාධිපතියෙක් නිර්මාණය කර ඇති බවයි. ඒක බොහෝ වෙලාවට එල්ල වෙච්ච චෝදනාවක්. ජනාධිපතිවරයාට අධික බලයක් ඒකරාශී කර තිබීමෙන් ව්‍යවස්ථාව මගින්ම ඒකාධිපති පාලකයෙක් නිර්මාණය කරලා තියෙනවා කියන චෝදනාව එල්ල වුණා. සංවර්ණ තුලන රහිත ව්‍යවස්ථාවක් බවයි. ඒ කියන්නේ ජනාධිපතිගේ බලය පාලනය කළ හැකි කිසිදු ව්‍යවස්ථාවේ විධිවිධානයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වෙලා නැහැ. ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදයේ සංකෝචනය කරන ලද ව්‍යවස්ථාවක් බවයි. මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කියපු කතාවක් තමයි රට තුළ වේගවත් ආර්ථික සංවර්ධනයකට යනවා නම් ශක්තිමත් විධායකයක් අවශ්‍යයි. ඉතින් ඒ අරමුණ මතයි ජනාධිපති ධූරයක් සහිත මේ ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරන්නේ. ඒ නිසා සමහර චෝදනා කරුවා රටේ ආර්ථිකය ගොඩනගන්න ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලිලා ගියයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වුණායි කියලා. එහෙනම් පළවෙනි ප්‍රකාශයේ ඒ ප්‍රකාශය හැර අනිත් ඒවා නිවැරදි. උත්තරේ 5 25ට 5. ප්‍රශ්න 26 ස්වාධිපත්‍ය යනු රාජ්‍ය බලයේ ස්වභාවය විග්‍රහ කරන දේශපාලන සංකල්පය. නිවැරදි නේද? ස්වාධිපත්‍ය සංකල්පයේ ජීන් බොඩීන් විසින් ඉදිරිපත් කළ අතර ඔහු එය ඒකීය බෙදිය නොහැකි පැවරිය නොහැකි උත්තරීතර හා ශ්‍රේෂ්ඨ බලයක් ලෙස විග්‍රහ කර ඇත. නිවැරදි. නිවැරදි විතරක් නෙමෙයි පළමු ප්‍රකාශයේ තවදුරටත් විස්තර කරනවා. ඒ උත්තරේ 5 26ට 5. 27 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභා ලයිස්තුවේ ඇති කරුණු සම්බන්ධයෙන් නීති පැනවීමේ බලයක් පාර්ලිමේන්තුවට නැත. ඔව්. පළාත් සභාවට දුන්නු බලතල සම්බන්ධයෙන් නීති පනවන්න මධ්‍යම රජයේ පාර්ලිමේන්තුවට පුළුවන්කමක් නැහැ. පළාත් සභාවක විධායක අමාත්‍ය මණ්ඩලයකින් සහ ආණ්ඩුකාරවරයෙකුගෙන් සමන්විත වේ. නිවැරදි සත්‍යයි. සත්‍යයි ප්‍රකාශ දෙක අතර සම්බන්ධතාවයක් නැහැ. එකිනෙකට වෙනස් කාරණා දෙකක් පිළිබඳවයි කියන්නේ. ඒ නිසා උත්තරේ 1. ප්‍රශ්න 28 ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධානම ක්‍රියාධරය වන්නේ ජාතික රාජ්‍යයන්. ඔව්. ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධානම ක්‍රියාකාරකයා ජාතික රාජ්‍ය. රාජ්‍යයන් අතර දැඩි දේශපාලන තරගය ජාත්‍යන්තර දේශපාලනයේ උණුසුම් වීමට හේතු නොවේ.
වැරදි අසත්‍යයි. රාජ්‍යන් අතර ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර දේශපාලන උණුසුම් වෙන්න ප්‍රබලම හේතුවක්. සත්‍යයි අසත්‍යයි උත්තරේ දෙක. ප්‍රශ්න සංඛ්‍යා 29 ලංකාවේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර අර්බුද අතිශයින් අවම වීම ලක්ෂණයකි. වැරදි නේද? පක්ෂ අභ්‍යන්තරයේ බරපතල අර්බුද. දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන ද්විපක්ෂ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබේ. වැරදි. ලංකාවේ තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකක නායකත්වයේ සහිත බහුපක්ෂ ක්‍රමයක්. ඒකට කියනවා අධිපතිවාදී ද්විපක්ෂ ක්‍රමය කියලා. එහෙනම් අසත්‍යයි අසත්‍යයි 29ට 4. ප්‍රශ්න අංක 30 දක්ෂිණාංශික සහ වාමාංශික කඳුරු වලින් මිදී නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය බිහි කරගෙන ඇත. දක්ෂිණාංශික සහ වාමාංශික කඳුරු වලින් මිදී නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය බිහි කරගෙන ඇත. ඔය කියන කාරණය වෙනුවෙන් බිහි කරගත්තේ පොදු රාජ්‍ය මණ්ඩලය නෙවෙයි නොබැඳි සමුළුව නොබැඳි සංවිධානය. ඒ පොදු රාජ්‍ය මණ්ඩලය මේක නොබැඳි සංවිධානය. අසත්‍යයි. ශ්‍රී ලංකාවේ විශේෂිත භූ දේශපාලනික පිහිටීම නිසා විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීම සහ ක්‍රියාවට නැංවීම අභියෝගාත්මක කාර්යයක් බවට පත් ඇත. මේ ලංකාව පිහිටලා තියෙන්නේ ලෝකේ මධ්‍යස්ථ තැනක. හරි ඒ නිසා අනිත් පැත්තෙන් මේ ලංකාවේ භූමිය තුල අතිශය වැදගත් ස්ථාන තියෙනවා. විශේෂම ත්‍රිකුණාමලේ වරාය වගේ ඒවා කොළඹ වරාය වගේ දේවල්. ඒ නිසා ලෝකේ හැම රටක්ම අනිත් පැත්තෙන් මේ අර සේද මාවත නේද? ඒක පිළිහිලා තියෙන ලංකාව හරහා. ඒ නිසා මේ ලෝකයට අතිශයින්ම වැදගත් භූමියක් වශයෙන් තමයි ලංකාව පිළිහිලා තියෙන්නේ. ඉතින් මේ කාරණය ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී ලංකාවට බරපතල අර්බුද ඇති කරපු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. සත්‍යයි. එහෙනම් අසත්‍යයි සත්‍යයි කියන උත්තරේ 3. 30ට 3. ප්‍රශ්න 31 සමාජ සම්මුතිවාදීන් විසින් සිය මතවාද ඉදිරිපත් කිරීමේදී සමාජයේ අවධි දෙකකට බෙදා දක්වා ඇත. එම අවධි දෙක නම් කරන්න. ඔව්. අවධි දෙක තමයි ප්‍රකෘති සමාජය. ඒකටම කියන්න පුළුවන් ස්වභාවික සමාජය කියලා. ප්‍රකෘති සමාජය ඊළඟට සිවිල් සමාජය. ප්‍රකෘති සමාජය සිවිල් සමාජය. එහෙම නැත්නම් ස්වභාවික සමාජය සිවිල් සමාජය. ඊළඟට 32 පහත විස්තරයන්ට ගැලපෙන දේශපාලන මතවාද දෙක නම් කරන්න කියනවා. ආගම සහ දේශපාලන එකිනෙකින් වෙන් කිරීම. ඒකට අපි කියනවා නිරාගමික වාදය. 32 ඒකට නිරාගමික වාදය. ඒක දෙක පුරවැසියා නිදහස වෙනුවෙන් සක්‍රියව පෙනී සිටිය යුතුය. සමුහාණ්ඩු වාදය. සමුහාණ්ඩු වාදය. මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ දෙකක් ලියන්න කියනවා. ඔව්. මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ ඉතින් සෑහෙන්න තියෙනවා නේද? ජනාධිපතිවරයා වෙත බලතල මධ්‍යගතව පැවතීම, විධායකය දෙමුහුන් විධායකයක් පැවතීම, ජනාධිපතිවරයා ඍජු මහජන ඡන්දයකින් තෝරා ගැනීම, අමාත්‍යවරු පාර්ලිමේන්තුවට බාහිරින් තෝරා ගැනීම, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාදායකට වගකීමට බැඳී සිටීම, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සහ හැසිරීමක් බලාපොරොත්තු වීම,
අගමැතිවරයා විධායක බලය අතින් දුර්වල වීම කොහොම ලක්ෂණ සෑහෙන්න තියෙනවා. ඔව් දේශපාලන විද්‍යාව තුළ භාවිතර කියන ඇති ප්‍රධාන න්‍යායන් දෙකකී ඒවා දක්වන්නලු. ප්‍රතිමානීය න්‍යාය, විද්‍යාත්මක න්‍යාය. ප්‍රශ්න 25 ෆැසිස්ට්වාදය ක්‍රියාත්මක කිරීම සඳහා හිට්ලර් සහ මුසෝලිනි දේශපාලන පක්ෂ දෙකක් භාවිතයට ගත්හ. එම දේශපාලන පක්ෂ දෙක නම් කරන්න කියනවා. හිට්ලර් හිට්ලර් භාවිතයට ගත්ත පක්ෂයට කියන්නේ ජාතික සමාජවාදී පක්ෂය. නාසි පක්ෂය කියලා කියනවා ඔබට. ජාතික සමාජවාදී පක්ෂය නැත්නම් නාසි පක්ෂය කියලා කියනවා. මුසෝලිනි භාවිතයට ගත්ත පක්ෂයට කියන්නේ ඉතාලි ජාතික පක්ෂය. ඉතාලි ජාතික පක්ෂය. ප්‍රශ්න අංක 36 කාල් මාක්ස් සමාජ විකාශනයේ අවස්ථා 6ක් යටතේ විග්‍රහ කරන අතර එයින් අවස්ථා දෙකක් රාජ්‍යයෙන් තොර වේ. මේ අවස්ථා දෙක නම් කරන්නලු. එකක් ප්‍රාග් කොමියුනිස්ට් සමාජය, අනිත් එක කොමියුනිස්ට් සමාජය. ප්‍රාග් කොමියුනිස්ට් සමාජය, කොමියුනිස්ට් සමාජය. ඊළඟ ප්‍රශ්නය ගැටුම් විසඳීමේ මාධ්‍යයක් වශයෙන් යොදා ගන්නා සමාන්තරණය කියලා තියෙන. එතෙන්ට ළමයි සහමාන්තරණය කියලා එන්න ඕනේ. සහමාන්තරණයේ ආකාර තුනකි. ඒක තියෙනවා මොකද ගැටුම් විසඳීමේ සහමාන්තරණය, නම්මේ ශ්‍රේණියේ සහමාන්තරණය, ගැටුම් විසඳීමේ සහමාන්තරණය, තව එකක් තියෙනවා නේද? ඔව් මට ටිකක් මතක නැහැ ඒක නම් මේ වෙලාවේ. ගැටුම් විසඳීමේ සහමාන්තරණය, නම්මේ ශ්‍රේණියේ සහමාන්තරණය, ආරවුල්කාරී සහමාන්තරණය. ඔන්න ඔය තුනෙන් දෙකක් අහන්න. නිදහස් සහ සාධාරණ මැතිවරණයක දැකිය හැකි ලක්ෂණ දෙකක්. ඔව් මොනවද? වර්ණයේ නිදහස නේද? තේරීමේ නිදහස, මහජන පරමාධිපත්‍ය,
ඔව් මෙන්න මේ ටික තියෙන්නේ ළමයි එකක් තමයි ජනතා පරමාධිපත්‍ය අනිත් එක වර්ණයේ නිදහස ඒ කියන්නේ තෝරා ගැනීම නිදහස ඊළඟට මහා ජනතාවට වගවීම ඊළඟට මහජන කැමැත්ත සහ සුජාත භාවය ඔන්න ඔය ටික තමයි නිදහස සාධාරණ මැතිවරණයේ ලක්ෂණ වෙන්නේ ජනතා පරමාධිපත්‍ය වර්ණයේ නිදහස ඒවත් තෝරා ගැනීම නිදහස මහා ජනතාවට වගවීම මහා ජන කැමැත්ත සහ සුජාත භාවය ප්‍රශ්නාංක 39 1948 සෝල්බරි ව්‍යවස්ථාව මගින් නිර්මාණය කරන ලද ආණ්ඩු ක්‍රම ආකෘතිය සහ ඊට පාදක වූ රට නම් කරන්න කියලා කියනවා. ඔව් ආණ්ඩු ක්‍රම ආකෘතිය තමයි වෙස්ට්මිනිස්ටර් ආකෘතිය. කැබිනට් ආකෘතිය කියලා ලියන්න පුළුවන්. නමුත් මේක මේ වෙස්ට්මිනිස්ටර් ආකෘතිය කියලානේ පාඩමේම නම තියෙන්නේ. ඒ නිසා වෙස්ට්මිනිස්ටර් ආකෘතිය කියලා වර ලියන්න. පාදක වූ රට බ්‍රිතාන්‍ය. ප්‍රශ්නාංක 40 1978 ව්‍යවස්ථාවට ගෙන එන ලද 19 වන සංශෝධනය මගින් පහත ආයතන සම්බන්ධයෙන් සිදු කරන ලද වෙනස්කමක් බැගින් දක්වන්න. ඔව් 19 වන සංශෝධනය මගින් කරන ලද වෙනස්කම් කුමක් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සම්බන්ධයෙන්. ඔව් වෙනස්කම් කීපයක් කරා. එකක් නිල කාලය අවුරුදු 5කට සීමා කිරීම. නිල කාලය අවුරුදු 5කට සීමා කිරීම. එහෙම නැත්නම් කවුරු හරි ලියලා නම් අවුරුද්දකින් අඩු කිරීම කියලා ඒත් හරි. ඊළඟට දූර අවස්ථා ගණන දෙකකට සීමා කිරීම. දූර අවස්ථා ගණන දෙකකට සීමා කිරීම. ඊළඟට තනතුරට තරඟ කළ හැකි වයස් සීමාව 35 අවුරුදු 35 දක්වා වැඩි කිරීම. තනතුරට තරඟ කළ හැකි වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ දැමීම. ওই ටික තමයි ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරපු වෙනස්කම්. ඒ වගේම කොමන හෝ එකක් ලියලා තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිල කාලය අවුරුද්දකින් පහත දැමීම. එහෙම නැත්නම් අවුරුදු 5කට සීමා කිරීම. නිල කාලය අවුරුදු 5කට සීමා කිරීම. දෙවෙනි එක අවුරුදු 4කමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසිරුවා හැරිය නොහැකි වීම. අවුරුදු 4කමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසිරුවා හැරිය නොහැකි වීම. ඔය දෙකෙන් එකක් තිබුණාම උත්තරේ නිවැරදි. ඊළඟට 41 වෙනි ප්‍රශ්නේ 1972 පළමු ජනකඩි ව්‍යවස්ථාව මගින් මෙරට සංස්කෘතියට අදාළ පිළිගැනීම් දෙකක් ව්‍යවස්ථාගත කරලා ඇති. එම පිළිගැනීම් දෙක දක්වන්න. එකක් තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම. අනිත් එක බෞද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන බව පිළිගැනීම. බෞද්ධ ආගමට රජය බෞද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දිය යුතු බව දැක්වීම. රජය බෞද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දිය යුතු බව දැක්වීම. ප්‍රශ්නාංක 42 රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පහත අවස්ථාවන්ට සහභාගී වන දේශපාලන ආයතනය නම් කරන්න. තීරණ ගැනීම. විධායකය. ප්‍රතිපත්තියට අදාළ නීති සම්පාදනය ව්‍යවස්ථාදායකය. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව. ප්‍රශ්නාංක 41 ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් පහත ඒවාට පිළිතුරු සපයන්න කියනවා.
ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය ඒක ඇවිල්ලා ලංකා සම සමාජ පක්ෂය ප්‍රථම දක්ෂිණාංශික පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය 44 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට අනුව නාමික විධායකයේ පත් කළ ආකාරය සහ ඉවත් කළ ආකාරය දක්වන්න. පත් කළ ආකාරය නාමික විධායකයන් අගමැතිවරයා විසින් දෙවෙනි එක ඉවත් කළ ආකාරය විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීම. විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීම. ප්‍රශ්න 45 1978 ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කරන ලද අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පහත ඒවාට පිළිතුරු සපයන්න. සමාජික සංඛ්‍යාව 3යි. සමාජික සංඛ්‍යාව 3යි. සභාපතිවරයා අගමිනිසු ඊළඟට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණයේ බලපාන සාධක දෙක. ඔව්. භූගෝලීය පිහිටීම. ඊළඟට සමාජ සංස්කෘතික පදනම. ඒ කියන්නේ ආගම වගේ දේවල් නේද? දැන් ඇයි ඉතාලියත් එක්ක අපි සම්බන්ධතාව පවත්වන්නේ? ඇයි මැද පෙරදිගත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ? ඇයි ඉන්දියාවත් එක්ක මේ තායිලන්තයත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ නේද? සංස්කෘතික පදනම. සමාජ සංස්කෘතික පදනම. ඊළඟට ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථිකය. ජාත්‍යන්තර වෙළඳාම සහ ආර්ථිකය. මේ ලෝක ආර්ථික කාරණා බලපානවා. අපිට අවශ්‍යයි ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම. ඒ සඳහා අපි ලෝකයේ සංවර්ධන රටවල් සමග සම්බන්ධතාව පවත්වනවා. එහෙනම් මේ ආර්ථිකය ඍජුවම බලපාලා තියෙනවා. ඔව් ඔය වගේම තමයි එතෙන්ට එන්නේ. තව කාරණා තියෙනවා නේද? අභ්‍යන්තර සාධක බාහිර සාධක කියලා කොටස් දෙකක් යටතේ අපිට ඒවා කතා කරන්න පුළුවන් නේද? විශේෂයෙන්ම මේ ඉන්දියාවට ලංව පිහිටි රාජ්‍යයක් වීම, දූපත් රාජ්‍යයක් වශයෙන් පැවතීම නේ. ඉන්දියානු සාගරයේ කේන්ද්‍ර ස්ථානයක පැවතීම, ඒ වගේ කාරණාවක් තියෙනවා. ප්‍රශ්න 47 1970 ව්‍යවස්ථාව යටතේ ඡන්ද කොට්ටාස වලට මන්ත්‍රීවරු බෙදා හැරීමේදී පළාත් පදනම සහ දිස්ත්‍රික් පදනම භාවිත ගන්නා ලදී. ඊට අයත් මන්ත්‍රීවරු සංඛ්‍යාවන් දක්වන්න. මේ ප්‍රශ්නේ ගැටලුවක් තියෙනව නේද? පළාත් පදනම සභාපතිවරයා කියලා තියෙනවා, දිස්ත්‍රික් පදනම සභාපතිවරයා කියලා තියෙනවා නේද? ඒ සභාපතිවරයා කියන දෙක කපන්න. ඒක මොකක් හරි කොපි පේස්ට් එකක් වෙලා තියෙන්නේ. ඔව්. ඡන්ද කොට්ටාස වලට മന്ത്രിවරු බෙදා හැරීමේදී පළාත් පදනම යටතේ മന്ത്രിවරු 36ක් බෙදා හැරියා. දිස්ත්‍රික් පදනම යටතේ 160ක් බෙදා හැරියා. එහෙම 196 සකස් වෙයි. පළාත් පදනමින් 36යි, දිස්ත්‍රික් පදනමින් 160යි. ඒක සෝදුපත් බලන්නේ මේ තියෙනවා ගැටලුවක්. කොහොමුණත් අහන්නේ අර ඡන්දයෙන් තෝරගත්ත මන්ත්‍රීවරු 196ක් ඒ අය බෙදා හරිය පළාත් පදනමින් සහ දිස්ත්‍රික් පදනමින් කියලා. එතකොට පළාත් පදනමින් 36ක් බෙදා හරිය සෑම පළාතකටම 4ක් වන පරිදි
දිස්ත්‍රික් පදනමෙන් 160ක් බෙදා හරියා ඒක තීරණය වුණේ ඒ දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යා අනුපාතය අනුව. ප්‍රශ්න 48 එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහය කොටස් 6කින් සමන්විත වේ එයින් දෙකක් දක්වන්න කියලා කියනවා. ඔව් එක්සත් ජාතීන්ගේ සංවිධානය මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, භාරකාර මණ්ඩලය, ආර්ථික හා සමාජ මණ්ඩලය, අන්තර්ජාතික යුක්ති අධිකරණය, මහලේකම් කියන කොටස් 6න් සමන්විතයි. මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය, භාරකාර මණ්ඩලය, ආර්ථික හා සමාජ මණ්ඩලය, මහලේකම්, අන්තර්ජාතික යුක්ති අධිකරණය. ඔය 6න් දෙකක් අහන්න. ප්‍රශ්න 49 දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක ආර්ථික යථා තත්ත්වයට පත් කිරීමේ අභිලාෂයෙන් පිහිටුවාගත් අන්තර්රාජ්‍ය මූල්‍ය සංවිධාන දෙක නම් කරන්න. දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ලෝක ආර්ථික යථා තත්ත්වයට පත් කරන්න අර බ්‍රෙක්සිට් නෑ බ්‍රිටන් වුඩ්ස් සම්මුතිය කියලා එකක් ඇති කරගත්තා. ඒ බ්‍රිටන් වුඩ්ස් සම්මුතියට අනුව මූල්‍ය සංවිධාන දෙකක් පිහිටවනවා. එකක් ලෝක බැංකුව. ඒකට කෙටි මේ ඉංග්‍රීසි අක්ෂර වලින් භාවිතා කරනවා. එහෙම ලියලා තිබුණත් නිවැරදි. IBRD International Bank for Reconstruction and Development. Reconstruction and Development. IBRD. අනිත් එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. කවුරු හරි ලියලා නම් IMF කියලා ඒත් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අවසාන ප්‍රශ්නය ලෝක දේශපාලනයේ විශාල බලපෑමක් කරන රාජ්‍ය නොවන ක්‍රියාධරයන් දෙදෙනෙක් නම් කරන්න. රාජ්‍ය නොවන ක්‍රියාධරයන්. අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, ඊළඟට බහුජාතික සමාගම්, ඊළඟට ජාත්‍යන්තර කීර්තියටපත් පුද්ගලයන් නැත්නම් බලපෑම් සහගත පුද්ගලයන්, ත්‍රස්තවාදී සංවිධාන. ඔය හතරෙන් දෙකක් අහන්න. අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, බහුජාතික සමාගම්, ජාත්‍යන්තර කීර්තියටපත් බලපෑම් සහගත පුද්ගලයන්, ඊළඟ ත්‍රස්තවාදී සංවිධාන. හරි. ඔය තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ට පිළිතුරු. එහෙනම් ආයුබෝවන් හැමෝටම ලබන සතියේ කතා කරමු නේ.